අයිබෝන් හැමෝටම මේකේ තියෙන සාකච්ඡා කරන්න යන්නේ ගිය සතියේ අපි සාකච්ඡා කරා Excel පාඩමේ සූත්‍ර පිටපත් කිරීම ගැන කතා කරානේ. සූත්‍ර පිටපත් කිරීම ගැන සාකච්ඡා කරානේ. right. සූත්‍ර පිටපත් කිරීම ඔයාලා දන්නවා එහෙනම් මතක් කරන්න බලන්න. සූත්‍ර පිටපත් කිරීමේදී සූත්‍ර පිටපත් කිරීමේදී පහළට යද්දි මොකද වෙන්නේ? පහළට යද්දි කවුද වෙනස් වෙන්නේ? පහළට යද්දි කවුද වෙනස් වෙන්නේ? ඔබ මතක නැහැ. සූත්‍ර පිටපත් කිරීමේදී පහළට යද්දී කවුද වෙනස් වෙන්නේ? පේලිය වෙනස් වෙනවා. හරහට යද්දී තීරුව වෙනස් වෙනවා. ඒක ගැන ඔළුවේ තියාගෙන තමයි අද වැඩේට යන්න තියෙන්නේ. right? අපි ගිය සතියේ සාකච්ඡා කරේ සාපේක්ෂ කෝෂ ලිපිනනේ. සාපේක්ෂ කෝෂ ලිපින ගිය සතියේ සාකච්ඡා කරා සාපේක්ෂ කෝෂ ලිපින. අද කතා කරන්නේ නිරපේක්ෂ කෝෂ ලිපින. නිරපේක්ෂ කෝෂ ලිපින ගැන කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ අපට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ සාපේක්ෂ කෝෂ ලිපින කියන්නේ මොකක්ද කියන එක. right? ඒ කියන්නේ මේ ගෙදර වැඩක් දුන්නා නේද කරන්න? ඔව් සර් ක්‍රියාකාරකම් තුනක් දුන්නා. ක්‍රියාකාරකම් ටික ශනිකව බලමුද? 8:18 වෙලාවනේ. ක්‍රියාකාරකම පිටු අංක කීයක් තියෙන්නේ? පිටු අංක චුට්ටක් කියන්නු. මතක නැද්ද? සර් පිටු අංක 232. 232. ඔව් 234 ගදුනා. 232. නෑ ඒතර මේක වෙනස් වෙන්නේ නැද්ද? සර් 213. 213 කරානේ. මේක කරානේ. මේකට මම වීඩියෝ එකක් දුන්නා. 213ට වීඩියෝ එකක් දුන්නා. 213ට ඊට කලින් කරේ වීඩියෝ එකක් දුන්නා. right? මේ දෙකට කලින් වීඩියෝ එකක් දුන්නා මම. අපිට තියෙන්නේ 234 වෙන්න ඇති මං හිතන විදිහට. right? 232 එකක් තියෙනවා. ඔයාලට කරන්න දුන්න එක. මේකට උත්තර ලිව්වද? K3 M2 N4 මෙන්න මේක හරහටයි පහළටයි ඔටෝ ෆිල් කරන්න කියලා කියනවා. ස්ක්‍රීන් එකේ පේනව නේද? මේක පහළට ඔටෝ ෆිල් කරද්දි මොකද වෙන්නේ? පහළට ඔටෝ ෆිල් කරද්දි සමානයි K3 K4 වෙනවා. අඩු කිරීම M2 M3 වෙනවා. එකතු කිරීම N4 N5 වෙනවා. ඔන්න පහළට යද්දි ඉලක්කම වෙනස් වෙනවා. නේ? පහළට යද්දි ඉලක්කම වෙනස් වෙනවා. right? පහළට යද්දි ඉලක්කම වෙනස් වෙනවා. ඊළඟට සමානයි K4 K5 වෙනවා. K4 K5 වෙනවා. M3 M4 වෙනවා. M3 M4 වෙනවා. N5 N6 වෙනවා. K5 K6 වෙනවා. K5 K6 වෙනවා. M4 M5 වෙනවා. N6 N7 වෙනවා. K6 K7 වෙනවා. M5 M6 වෙනවා. N7 N8 වෙනවා. පැහැදිලිද ඒක? ඒක අමාරු නෑ. ඒක අමාරු නෑ. right? එහෙනම් හරහට යද්දි K අකුර K ට පස්සේ L නේ. L3 වෙනවා. L3 වෙනවා. අඩු කිරීම M ට පස්සේ M N වෙනවා. N2 මයි ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. එකතු කිරීම මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. එකතු කිරීම N4 O4 වෙනවා. ඉස්සරහට එකක් ලියාගත්තා නම් ලේසිනේ. L ට පස්සේ KLM සමානයි M3 අඩු කිරීම NM වෙනවා. නෑ NO වෙනවනේ. මටත් අමතකයි ඉංග්‍රීසි ඕඩියලා. NO ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ හරහට යද්දි. O LMNOP වෙනවා. P4 වෙනවා. තවදුරටත් එහාට ගියාම M3
n3 වෙනවානේ m3 සමානයි m ට පස්සේ n එනවා o ට පස්සේ o එක p වෙනවා p එක q වෙනවා ඔන්න හරහට එකක් ලියාගත්තා නම් පහළ ලියාගෙන යන්න ලේසි පහළ ලියාගෙන යන්න ලේසි පහළට යද්දිම කවුද එන්නේ පහළට යද්දි හැම වෙලේම මතක තියාගන්න පහළට යද්දි ඉලක්කම වෙනස් වෙන්නේ පහළට යද්දි ඉලක්කම වෙනස් වෙනවා එහෙනම් L3 L4 වෙනවා N2 NO4 O5 වෙනවා L4 L5 වෙනවා N3 N4 වෙනවා L O4 O5 O6 වෙනවා L5 L6 වෙනවා N4 N5 වෙනවා O4 O7 වෙනවා හරි නේද මම ලියන එක L6 L7 වෙනවා N5 N6 වෙනවා O7 O8 වෙනවා M4යි O3යි P5යි M5යි O4යි P6යි M6යි O5යි P7යි M7යි O6යි P8යි මොකද ප්‍රශ්නේ ඉෂුද මොකද ගැටලුව N4යි පහළ ලියාගෙන කියලා තියෙන්නේ N4යි N5යි N6යි N7යි අඩු කිරීම P3 P4 P5 P6 එකතු කිරීම Q5යි Q6යි Q7යි Q8යි හරිද ඔය ටික හරි කට්ටිය අත උස්සන්න බලන්න සර් මාගේ හරි මං ගොඩ ළමයි ගෙදර වැඩ කරන්න ඕනේ ඈ ගෙදර වැඩ නම් කරන්න ඕනේ රයිට් ගෙදර වැඩ නොකර බෑ දැන් හැමෝටම අංක තියෙනවා අංක දාගන්න ඉතින් මේකෙන් ප්‍රතිඵලයක් ගන්න ඔයාලගේ පැත්තෙන් උත්සාහ කරන්න ඕනේ අපි මෙහෙම කොහොම හරි මේක IT ගොඩ දානවා කියන එක ඔළුවේ තියාගෙන නේ ඔයාලා self study එක කියන්නේ ස්වයං අධ්‍යයනය කරන්න ඕන ස්වයං අධ්‍යයනයක් කියන්නේ ඔයාලට තනියම ඉගෙන ගන්න කියන්නේ නෑ මම නේ දුන්න ගෙදර වැඩ ටික මතක් කරලා මොකද වීඩියෝ එක දානවනේ ඔයාලට නේ වීඩියෝ එක දාපුවාම ඔයාලට වීඩියෝ එක නැවත බලලා ගෙදර වැඩ ටික කම්ප්ලීට් කරන්න පුළුවන් අමතක වෙන්නේ නෑනේ ඉතින් ඒ chance එක ඔයාලා අත්විඳින්න ඕනේ මම කොහොම හරි කරලා හැම එකේම වීඩියෝ දානවා එතකොට ඔයාලගේ පැත්තෙන් ඒ දේ ඉටු කරගන්න සිද්ධ වෙනවා ඒ දේ අනිවාර්යෙන් කරලා දෙන්න සිද්ධ වෙනවා ක්ලාස් එකේ 31ක් ඉන්නවා 15යි ගෙදර වැඩ කරලා හරි ගිහිල්ලා තියෙන්නේ ඉතුරු 15 කරේ නැද්ද එතකොට එහෙනම් ප්‍රශ්නකුත් තියෙනවානේ ඉතුරු 15 කරලා නැද්ද ගෙදර වැඩ මේක අමාරු කොටසක් නෙවෙයි අද තමයි අමාරු කොටස කරන්න මේකේ මේ Excel වල ටිකක් තීරුම් ගන්න ටිකක් වැඩිපුර ඔළුව වෙහෙසන්න වෙන කොටසක් තමයි අද කරන්නේ අපි රයිට් ඔයාලා අංක දාගන්න තමන්ගේ අංකේ හැමෝටම අංක තියෙනවා අංක නැත්නම් අංකයක් ඉල්ල ගන්න ඕනේ අලුත් කට්ටියටත් මම අංක දුන්නා තමන්ගේ අංකය දාගන්න right PD view මොකද්ද PD view ගවිෂ ලියන එකේ අංකයක් තියෙනවද අංකයක් නැත්නම් ඔයාලා සම්බන්ධ වෙන ආයතනයේ සරසවි OMX දාලා ඒ ආයතනයේ නම දාගන්න right ඊයේ කොහොමද ළමා දිනේ සැමරුවාද ළමයි ඈ ළමා දිනේ සැමරුවා සර් මට නම්බර් එකක් නැහැ ඔය ඉංග්‍රීසි මීඩියම් කට්ටිය කමන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය නම්බර්ස් දීලා තියෙන මම ඒ ටික දෙන්න කොහොමද ළමා දිනේ හොඳ සතුටින් සැමරුවාද ඊයේ ක්ලාස් එක නිවාඩු දුන්න ළමයිට සන්තෝෂෙන් ඉන්න කියලා නේ හැමදාම ඉතින් ක්ලාස් කරලා ඔයාලට මහන්සි ඇති නේ අපි ගොඩක් කට්ටිය ඉතින් අපි අර පාස් ඩිවිෂන් එකේ එක දිගට යනවනේ ඒ කට්ටියට ඉතින් පොඩක් වෙනසකටත් එක කියලා නේ රයිට් ගෙදරට කරපු කට්ටිය අද උස්සන්න බලන්න ගෙදරට කරලා නැහැ වගේ කට්ටිය එහෙම බෑ රයිට් අපි පාඩමට යන් මේක දුන්නා ඊළඟ එක බලමු අපි මේ ගෙදරට පස්සේ ඊට පස්සේ දුන්නා මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න ඉතින් මේ මං කියන්නේ මේක ස්ක්‍රීන්ෂොට් ගහන එක නෙමෙයි ඔයාලා අවබෝධයෙන් ලියන්න මේක අමාරු නෑ රයිට් මේක අමාරු නැත රයිට් ඊළඟට යනවා අපි තව ගෙදරට දුන්නා
ඕමෝම යනවා 200 තව මම හිතන්නේ අන්තිමේට දීලා තියෙනවනේ එකක් නේ. මේවා කරන්න මේවා ලේසි Excel කියන්නේ හරි ලේසි. අයි මෙන්න මේක දුන්නා නේද? මේක දීලා තියෙන්නේ. පිටු අංක 237 ඉදරටත් දීලා තියෙනවා. පැතුම්පත් මුදුකාංගයක් භාවිතා කිරීමෙන් පහත් වෙන වැඩපොත නිර්මාණය කරන්න නොපෙමිණි සිසුන් AB මගින් දක්වා ඇත. ඔයාලට ඉදිරියේදී Excel පාවිච්චි කරලා ටයිප් කරලා හදලා බලන්න පුළුවන් මේක. රයිට්. ඊළඟට තනිශිතයක් භාවිතා කිරීමෙන් අදාළ සූත්‍ර ගොඩනගා ගන්න කියලා කියනවා. සමාන් කුමාර ලබාගත් ලකුණු වල එකතුව සෙවීමට අවශ්‍ය සූත්‍රය G2 වල ලියන්න. සමාන් කුමාර ලබාගත් ලකුණු වල එකතුවට අවශ්‍ය මේ ශිතයක් භාවිතා කරමින් කියලා කියනවා නේද මෙතන මේ ශිතයක් භාවිතා කරමින් කියලා කියනවා නම් ශිතයක් භාවිතා කරමින් කියලා කියනවා නම් ෆන්ක්ෂන් එකක් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය බලාගන්න. ඔයාලගේ තියෙන ෆන්ක්ෂන් එකක් නේ. ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරනවා. ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරනවා කියනවා නම් දැන් ශිතයක් පාවිච්චි කරන්න කියලා කියනවා නම් රයිට්. එතනදී ඔයාලා යූස් කරන්න ඕනේ මොනවද? අර සම් ඇවරේජ් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න කියනවා. එහෙනම් සමන් කුමාර ලබාගත් ලකුණු වල එකතුව සමන් කුමාර ලබාගත් ලකුණු වල එකතුව හොයන්න. සමන් කුමාර ලබාගත් ලකුණු වල එකතුව මේ වගේ ප්‍රශ්න අපි කරා. රයිට්. සමන් කුමාර ලබාගත් ලකුණු වල එකතුව හොයන්න තියෙන. එකතුව හොයන්න නම් අපිට සමානයි සම් පාවිච්චි කරන්න වෙනවා. සමානයි සම් මම මෙතන ලියන්නම් ඔයාලා අතන ලියා ගන්න. සමානයි සම් ආරම්භක කෝෂය මොකද්ද? ආරම්භක කෝෂය වෙන්නේ මොකද්ද? B2 ඔව් G මෙයා මේ කෝෂයේ ආරම්භ වෙන්නේ මෙයා කෝෂයේ නම තමයි B2 එනම් සමානයි සම් B2 මැදට අනිවාර්යෙන් 32 එන්න ඕනේ. මැදට 32 එන්න ඕනේ. ඊළඟට F මෙයා යනකම් එකතු කරන්න ඕනේ. F2 යනකම්. එනම් B2 F2 හොඳට මතක තියාගන්න ලියන විදිය සමානයි සම් ආරම්භක කෝෂය අවසාන කෝෂය සමානයි සම් ආරම්භක කෝෂය අවසාන කෝෂය. රයිට්. මෙහෙම තිබ්බොත් ඒත් පැහැදිලිද ඔයාලට? පැහැදිලි. රයිට්. ඊළඟ ප්‍රශ්නේ මට දැන් මෙතන චුට්ටක් අමාරු වෙනවා මේකේ පිටපල්ලයට ගන්න කිව්වා. කමන්නේ මෙතනින් ගමු. ඊළඟ ප්‍රශ්නේ සමාන් කුමාර ලබාගත් ලකුණු වල සාමාන්‍ය ඇවරේජ් එක හොයන්න කියලා කියනවා. ඇවරේජ් එක H2 කෝෂයට ඇතුළත් කරන්න. H2 බලන්න. රයිට්. H2 රයිට් මේක ලියාගත්තනේ මම මකන්නම් ඈ. සමාන් කුමාරගේ ඇවරේජ් එක හොයන්න නම් අපිට ලියන්න වෙනවා සූත්‍රය මොකද්ද? සමානයි ඇවරේජ් සමානයි ඇවරේජ් ආරම්භක කෝෂය වෙන්නේ කවුද? ඒත් ආරම්භක කෝෂය B2 සමානයි ඇවරේජ් ආරම්භක කෝෂය B2 32යි අවසාන කෝෂය. හරි ලේසිනේ. ආරම්භක කෝෂයේ සිට අවසාන කෝෂය දක්වා කියපුවාම B2 F2 B2 F2 පැහැදිලි නේද? සර් ඒකට කලින් එකක් දුන්නා. හරි මේක කරලා බලමු මේකට පස්සේ. ඒකට කලින් එක දුන්නා නම් මෙහෙමයි ඔයාලා කරන්න ඕනේ. ආය මං කියන්නේ මේක ප්‍රැක්ටිකල් ටික කරන්න ඕනේ. කරන්න නැතුව නම් මේක ගොඩ යන්න අමාරුයි. ඔළුවට වැටෙන්නේ නැහැ මේක. ඊළඟට ටක් ගාලා ලියාගමු ඈ. ඔයාලට කියන ප්‍රශ්න අංක දාලා උත්තරේ ලියන්න. ඊළඟට කියනවා ගණිතයේ විෂය සඳහා සිසු ලබාගත් වැඩිම ලකුණු සෙවීමට P9 වැඩිම ලකුණු වලට අපි කියනවා වැඩිම උපරිම ගානනේ. මෙතන ලියන්න කියන්නේ සමානයි වැඩිම ලකුණු නම් max සමානයි max පටන් ගන්න මෙයාගෙන්ම තමයි. මෙයාගෙම පටන් ගන්න. මෙයා කියලා කියන්නේ B වල 2 B2 32 අනිවාර්යෙන් දාන්න. ඉවර වෙන්නේ මෙයා B7න් ඉවර වෙනවා. එහෙනම් මෙතනත් ඊළඟ එකත් ලියලා තියන්න මං සමානයි මින් අඩුමගේ හොයන්නේ මින් අරකම තමයි අර රේන්ජ් එකම තමයි මේ කෝෂ පරාසයක් ලියන්නේ මෙතන ලියන්නේ කෝෂ පරාසයක් සිසුන් පැමිණි සිසුන් ගණන මොකක්ද ලියන්නේ සමානයි කවුන්ට් ඒ කෝෂ පරාසයම තමයි B2 B7 පැහැදිලි නේ මේක සාමාන්‍ය අගය කියලා කියන්නේ ඇවරේජ් සමානයි ඇවරේජ් B2 B7 මේක තේරුම් නැති කට්ටිය අත උස්සන්න බලන්න අත උස්සලා තියාගන්න පොඩ්ඩක් රයිට් මේක තේරුම් නැති කට්ටිය අත උස්සන්න බලන්න පහත දැක්කන ප්‍රශ්න වල පිළිතුරු සපයන්න
දෙක හතර ඔන්න ලේසි ප්‍රශ්නේ ඔය තේරුම් නැති කට්ටියත් අහගන්න බෝඩ් එකේ පේනව නේද පේන්නේ නැහැ වගේද දැන් නම් පේන්න ඕනේ දැන් පේන්නේ නැත්නම් ඉතින් S2 ලොක් කරලා තමයි බලන්නේ පේනවා සර්. පේනවා සර්. right 2 4 6 10 ඇතුළත් කෝෂ පරාසය නම් කරන්න 2 4 6 10 කොහෙද තියෙන්නේ 2 4 6 10 2 6 10 හද 2 මෙන්න මේ කෝෂ පරාසය නම් කරන්න කියනවා මෙන්න මේ කෝෂ පරාසය නම් කරන්න කියලා කියනවා නේ ඒතර කෝෂ පරාසයක් නම් කරද්දී ආරම්භක කෝෂය ලියන්න ආරම්භක කෝෂය B ඔය තේරුම් නැති කට්ටිය අහගන්න ආරම්භක කෝෂය B2 කෝෂ පරාසයක් නම් කරද්දී අනිවාර්යෙන් කෝලන් දාන්න ඕනේ මැදට කෝලන් දාන්න එපා කෝලන් දාන්න කෝලන් කියලා කියන්නේ 32 ඊළඟට අවසාන කෝෂය මෙයා B4 අන්න කෝෂ පරාසය දැන් ඕවා නිකන් සිම්පල් දේවල් වෙන්න ඕනේ ඒ වගේම කියනවා 9 10 11 12 9 10 11 12 මොකද්ද B2 නෙමෙයි නේද B1 නේද ඔව් B1 නේ B1 9 10 11 පටන් ගන්නේ A 3ෙන් පටන් ගන්න නෙමෙයි A 3ෙන් පටන් ගන්න A 3යි 32යි ඉවර වෙන්නේ D3ෙන් ඉවර වෙන්නේ D3ෙන් 6 7 8 10 11 12 ඒ මොකද්ද 6 7 8 10 11 12 මෙන්න මේ ටික නම් කරන්න කියලා කියනවා. මෙන්න මේ වගේ කෝෂ පරාසයක් නම් කරද්දී ආරම්භක කෝෂය වෙන්නේ මෙයා. ආරම්භක කෝෂය B2 32 අවසාන කෝෂය වෙන්නේ මෙන්න මෙයා D3 අවසාන කෝෂය D3 A1 සිට අන්න රයිට් ඒක හරි A1 සිට A4 දක්වා ඇති අගයවල එකතුව A1 සිට A4 දක්වා ඇති අගයවල එකතුව ලබා ගැනීමට අවශ්‍ය සූත්‍රයේ කෝෂ ලිපින පමණක් භාවිතයෙන් ලියන්න අන්න ඔන්න දැන් එකතුවක් හොයන්න කියලා කියන්නේ කවුරුද දැන් කවුරු දක්වාද A1 සිට A4 මෙන්න මේ ටිකේ එකතුව මෙන්න මෙතෙන්ට ගන්න කියලා කියනවා A5ට ගන්න කියලා කියනවා එහෙනම් මෙතන ලියන සූත්‍රය තමයි සමානයි මෙතන බලන්න මෙන්න මේ වචනේ බලන්න කෝෂ ලිපින පමණක් භාවිතයෙන් ලියන්න අන්න රයිට් ඔන්න ඔය කියන්නේ කෝෂ ලිපින පමණක් භාවිතයෙන් ලියන්න කියලා කියන්නේ ශ්‍රිත එපා කෝෂ ලිපින පමණක් භාවිතයෙන් ලියන්න කියන්නේ ශ්‍රිත එපා කියලා කියන්නේ ශ්‍රිත එපා කියලා කියනවා නම් අපිට සම් ලියන්න බෑ එහෙනම් පටන් ගන්න A1 එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා A1 ධන A2 ධන A3 ධන A4 කෝෂ ටික එකතු කරගෙන ඉවර ගියා එහෙනම් සමානයි A1 ධන A2 ධන A3 ධන A4 A3 සිට D3 දක්වා ඇති අගයවල එකතුව E3ට ලබා ගන්න හරියට කියවන්න A3 ඉඳලා D3 දක්වා ටික ගන්න ඕනේ E3ට A3 සිට A3 ඉඳලා මෙයාගේ ඉඳලා D3 දක්වා ටිකේ එකතුව මෙන්න මේ ටිකේ එකතුව මෙන්න මෙතෙන්ට ගන්න ඕනෙලු ලබාට අවශ්‍ය සූත්‍රය ශිතයක් භාවිතයෙන් ලියන්න ඕන ශිතයක් භාවිතයෙන් ලියන්න නම් සමානයි ශිතේ ලියන්නේ සමානයි සම් හරි සම් කියන ශිතේ A3 32 A3 32 D3 A3 32 D3 A3යි 32යි D3යි A3යි 32යි D3යි ඔන්න දැන් කතන්දරයක් අහනවා දැන් මෙතන තියෙනවානේ මේ සූත්‍රය මෙන්න මෙතන මේ සූත්‍රය තියෙනවා මෙතන තියෙන සූත්‍රය
මෙතන තියෙන සූත්‍රය පහළට පිටපත් කරන්න කියනවනේ කාටද මේ E3 හි සූත්‍රය E4ට පිටපත් කරන ආකාරය ලියා දක්වන්න. E3 තියෙන සූත්‍රය E3 තියෙන ටයිප් කරලා තියෙන සූත්‍රය E4ට පිටපත් කරන ආකාරය ඔයාලගේ ටියුට් එකේ තියෙනවනේ සූත්‍ර පිටපත් කිරීම වෙනමම ලිව්වා නේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන් ආකාර දෙකක්. සූත්‍ර පිටපත් කරන්න ආකාර දෙකක්. එකක් copy paste පාවිච්චි කරන්න පුළුවන් නේද? copy paste මගින් සූත්‍ර පිටපත් කරන්න පුළුවන් ඔයාලට. right? ඒක ලියන්න පුළුවන් ඔයාලට. ඒක ලියන්න එනවනේ. මං කියන්නම් ඔයාලා ලියන්න. කොහොමද ලියන්නේ? copy paste මගින් E3 කෝෂය තෝරා ගන්න. නේ ඔයාලගේ ටියුට් එකෙත් ඔක ලියන්නේදී තියෙනවා. බලන්නකෝ ටියුට් අපි අර දුන්න ටියුට් එකේ පිටු අංක සූත්‍ර පිටපත් කිරීම කියලා තියෙනවා පිටු අංක 3 copy paste මගින්. ඒකේ තියෙනවානේ සූත්‍රය අඩංගු කෝෂය තෝරා ගන්න කියලා. ඒතකොට අපි දැන් ලියන්නේ කවුද? ආයි සූත්‍රය අඩංගු දැන් ලියන්නේ කෙලින්ම E3 කෝෂය තෝරා ගන්න. E3 කෝෂය තෝරා ගන්න. copy විධානය ලබා දෙන්න. E3 කෝෂය තෝරා ගන්න. copy විධානය ලබා දෙන්න. ඊළඟට E4 කෝෂය තෝරා ගන්න. ඊට පස්සේ තියෙන කෝෂය තෝරා ගන්න. paste විධානය ලබා දෙන්න එච්චරයි. E3 කෝෂය තෝරාගත්තා copy විධානය දුන්නා. E4 තෝරාගත්තා paste විධානය දුන්නා. එච්චරයි. එහෙම නැත්නම් තව ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය මොකද්ද? පිරෝම් හැඩලේ භාවිතයෙන්. එතකොට මොකද කරන්නේ? පිරෝම් හැඩලේ භාවිතයෙන් ලියද්දි E3 කෝෂයේ දකුණු පස පහළ කෙළවර ඇති පිරෝම් හැඩලය ක්ලික් කර. දැන් මම මේ ගියසදී පැහැදිලි කරපුවා මම ආයෙ මතක් කරන්නේ. E3 කෝෂයේ දකුණු පස පහළ කෙළවර ඇති පිරෝම් හැඩලය ක්ලික් කර E4 කෝෂයේ දක්වා ඇදගෙන ඒම. E4 කෝෂයේ දක්වා ඇදගෙන ඒම. A1 සිට D4 දක්වා තියෙන කෝෂවල සාමාන්‍යයගේ E5ට අන්තිම ප්‍රශ්නේ අහනවා. E5ට ගන්නලු මෙන්න මෙතනට ගන්නලු A1 සිට මෙයාගේ ඉඳලා D4 දක්වාද? A1 සිට D4 A1 සිට D4 A1 ඉඳලා D4 දක්වා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ සෙට් එක නේ මේ A1 ඉඳලා D4 කියලා කියන්නේ මෙතනනේ. එහෙනම් මේ මුළු කෝෂ සෙට් එකම අයි තියෙනවා. ඒ ටිකේ ඇවරේජ් හොයන්න කියලා කියනවා. එහෙනම් ඇවරේජ් එක හොයද්දි සමානයි ඇවරේජ්. පේනවද ඔයාලට සමානයි ඇවරේජ්? වරහණක් ඇරියා. පේනව නේද? පටන් ගන්න A1 වලින්. ඉවර වෙන්නේ D4. මේ අන්තිමට ලියපු එක පේනවද ඔයාලට? පේනවා සර්. ඔව් මේක සමාන ලකුණ අනිවාර්යෙන් ඕනේ ඈ. ඔච්චරයි. right. සූත්‍ර පිටපත් කිරීම කියලා දෙන්නලු. මම අර පොඩ්ඩක් අලුත් කොටස කරලා ඉන්නා. ඊට පස්සේ කියලා දෙන්න ඈ. නැත්නම් අපිට වෙලාව චුට්ටක් මදි වෙනවා. මම අලුත් කොටස කියන්නේ මේ දැන් අද කරන්න තියෙන කොටස චුට්ටක් කරලා ඉවරලා ඊට පස්සේ සූත්‍ර පිටපත් කිරීම අමාරු නෑ. අපි ගියසදී මෙන්න මේකනේ කරේ සූත්‍ර පිටපත් කිරීම. right? සූත්‍රය පිටපත් කරද්දී තීරු නාමය හෝ පේලි අංකය වෙනස් වෙනවා. තීරු නාමය හෝ පේලි අංකය වෙනස් වෙන කෝෂ ලිපින අපි කියනවා මොනවා කියලාද? නිරපේක්ෂ සාපේක්ෂ කෝෂ ලිපින. පේලියයි තීරුවයි වෙනස් වෙනවා නම් අපි ඒවට කියනවා සාපේක්ෂ කෝෂ ලිපින කියලා. right? එහෙනම් ඊට පස්සේ අපි කතා කරනවා නිරපේක්ෂ කෝෂ ලිපින. මේ නිරපේක්ෂ කෝෂ ලිපින කියලා කියන්නේ සූත්‍රයක් පිටපත් කරද්දී පේලි අංකයයි තීරු නාමයයි වෙනස් නොකර තියාගන්න පුළුවන් ඒවා. සූත්‍ර පිටපත් කිරීමේදී කෝෂ ලිපින වෙනස් නොවේ නම් ඔක්තෝබර් එකද? සඳර දෙන්නම් කියන්නේ සඳින්න. ඒක ලබර සදින ටියුට් එක කරන්න කියන්නේ.
සූත්‍ර පිටපත් කිරීමේදී කෝෂ ලිපින වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොකර තියාගන්න පුළුවන්. right? එතකොට මෙතනදී নিরপেক্ষ කිරීම කියන්නේ යම්කිසි කෝෂයක් කෝෂ ලිපින নিরপেক্ষ කෝෂ ලිපින වේ নিরপেক্ষ කිරීමට නම් මෙන්න මේ ඩොලර් සංකේත පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍ය කෝෂයක් නම් පහළට පිටපත් වෙනවා. පහළට යද්දි පිටපත් වෙනවා. right? පිටපත් කියන්නේ පහළට පිටපත් කරද්දී අංකේ වෙනස් වෙනවා නෙමෙයි. සාමාන්‍ය කෝෂයක් නම් අපි කිව්වා මේ තියෙන්නේ මේක පහළට පිටපත් කරද්දී මොකද වෙන්නේ? A2 B3 පහළට යද්දි A3 පිටපත් කරද්දී A3 B4 වෙනවා. මේක පහළට යද්දී A4 B5 වෙනවා. ඔහොම නෙන්නේ පහළට යද්දී. දැන් අපිට සමහර අවස්ථාවලදී අවශ්‍ය වෙනවා මෙන්න මේක පිටපත් නොකර තියාගන්න. මේ වගේ පහළට යද්දී මම උදාහරණයක් ටක් ගාලා මතක් කරන්නම් ඔයාලට. Excel එක ඕපන් කරගෙන මම පොඩක් පොඩි වලට පේනවනේ මේවා. right මම අගයන් ටිකක් දාන්න 60යි 70යි 20යි 50යි 30 5යි 8යි 4යි right මෙන්න මේ අගයන් ටික දාන්න මට ඕනේ මෙන්න මේ ටික එකතුව ගන්න මේක ගුණ කරලා දාන්න මේ 60යි 5යි ගුණ කරලා ඒකේ උත්තරේ මෙතන දාන්න ඕනේ අපි හිතන්නකො මේක ගත්තා කියලා right මෙතන අපි හිතමුකෝ මේ තියෙන්නේ unit price එක right මේ තියෙන්නේ unit price එක තියෙන unit price එක මේ තියෙන quantity එක QTY අපිට හොයන්න තියෙන amount එක අර type වෙන්නේ amount එක හොයන්න තියෙනවා මම මේ ටික බෝල් කරන්න right මෙන්න මේකේ මට ඕනේ right මට මෙතන ඕනේ amount එක හොයාගන්න එකතු හොයාගන්න right එකතු sorry ගුණිතේ හොයාගන්න එහෙනම් මම type කරනවා බලන්න මම type කරන සූත්‍රය මෙතන type කරන සූත්‍රය බලන්න සමානයි මෙතන type කරන සූත්‍රය තමයි right මෙතන type කරන්නේ මම සමානයි මට එන්න ඕනේ මේක කවුරු කායෙන් ගුණ කරලා දාන්න ඕනේ මෙයා ගුණ කරන්න ඕනේ මෙන්න මෙයාගේ නේ A2 B2 ගෙන් ගුණ කරන්න ඕනේ A2 B2 ගෙන් ඔයාලට පේනවනේ පේන්නේ නැද්ද කෝඩ් එක සම්පූර්ණ පේනවනේ පේනවද? right අර චුට්ටක් ඇන්ගල් ගතියක් තියෙනවා ඇන්ගල් ගතිය ගත්තේ මොකද කැමරාව මෙහෙට ගත්තොත් එහෙම මම ලියද්දි වැහෙනවනේ දැන් ඔයාලට මේක මම ලියද්දි වැහෙන්නේ නැහැ නේ right තව ලොක් කරනවා නේද පෝල් ගෙඩි සයිස් එකෙන් බලමු නේ right එහෙනම් මෙතන මම ටයිප් කරේ මොකක්ද කියන්නේ මෙතන ටයිප් කරේ A2 ගුණ කිරීම B2 A2 ගුණ කිරීම B2 කියන එක ටයිප් කරා right දැන් මට මේක පහළට පිටපත් කරන්න ඕනේ දැන් ඊළඟ එක්කනාගේ ගුණිතය ගන්න නම් ඊළඟ එක්කනාගේ ගුණිතය ගැනීමට නම් මොකද කරන්න වෙන්නේ ඊළඟ එක්කනාගේ ගුණිතය ගන්න නම් මම අරගම ටයිප් කරන්න බෑ මොකද්ද සමානයි A3 ගුණ කිරීම B3 කියලා ටයිප් කරන්න ඕනේ පැහැදිලිද මම කියන එක right ඕක ටයිප් කර කර ඉන්න නැතුව අපි මොකද කරන්නේ මේක ටයිප් කර කර ඉන්න නැතුව මොකද කරන්නේ අපිට පුළුවන් copy paste කියන්නේ සූත්‍රය පිටපත් කරලා ගන්න සූත්‍රය පිටපත් කරලා ගන්නවා කියලා කියන්නේ මෙතන මම ටයිප් කරන්නේ නැහැ right මෙන්න මේ කෝෂයේ right click කරලා copy කරනවා right මේ කෝෂයේ copy කරනවා ඒ කරලා මට අවශ්‍ය කෝෂ පරාසය මේ ටිකනේ මේ අවශ්‍ය කෝෂ පරාසය සිලෙක්ට් කරගෙන ඒක මත paste කරපුවාම මේ තියෙන paste කරපුවාම අර 300 නෙමෙයි පිටපත් වෙන්නේ මේකේ තියෙන සූත්‍රය මේ තියෙන A3 B3 කියලා පිටපත් වෙනවා මෙතන. ඒතකොට A3 B3 කින් ගුණ කරලා දානවා. right මෙතන බලන්නකො හැදිලා තියෙන්නේ
A4 කියන එක නා B4 ගෙන් ගුණ වෙලා මෙතනට ඇවිල්ලා තියෙනවා. A4 B4 ගෙන් ගුණ වෙලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මෙයාගෙන් ගුණ වෙලා මේක හැදිලා තියෙනවා. මෙයාගෙන් ගුණ වෙලා මේක හැදිලා තියෙනවා. ඕකනේ සිද්ධාන්තේ. ඕකනේ සිද්ධ වෙන්නේ. රයිට්. එතකොට මම ඒකයි පැහැදිලි කරේ සූත්‍ර පිටපත් කරද්දී පහලට මේ එයාගේ වෙනස් වෙනවා කවුද? ඔය දැන් අපි ඇත්තට මෙතන තිබ්බේ මොකද්ද? මෙතන තියෙන්නේ A2 ගුණ කිරීම B2 කියලා තියෙනවා. A2 ගුණ කිරීම B2 කියලා තියෙනවා. රයිට්. පහලට මේක පිටපත් වුණාට පස්සේ වෙලා තියෙන්නේ මොකද්ද? ඔව්. ඔක්කොම වෙනස් වෙන්නේ. A3 ගුණ කිරීම B3 කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. රයිට්. මෙතන ඇවිල්ලා තියෙන්නේ A4 ගුණ කිරීම B4 කියලා. ඒ කියන්නේ මම මේ පෙන්නන්නේ ආපු විදිය. මෙතන ඇවිල්ලා තියෙන්නේ A5 ගුණ කිරීම B5 කියලා. මෙතන ඇවිල්ලා තියෙන්නේ A6 ගුණ කිරීම B6 කියලා. ඔය දිනේ ඇවිල්ලා තියෙන ටික මම මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ මේක ඇවිල්ලා තියෙන විදිය. රයිට්. ඔය දිනේ ඇවිල්ලා තියෙන විදිය. තව සූත්‍ර පිටපත් කරන්න තව ක්‍රමයක් තියෙනවා. සූත්‍ර පිටපත් කරන්න තව ආකාරයක් තියෙනවා. කොහොමද? සූත්‍ර පිටපත් කරන්න තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පිරවුම් හැඩලේ භාවිතයෙන්. රයිට්. පිරවුම් හැඩලේ භාවිතයෙන් කියන්නේ ඔයාගේ මෙතන 300 ක්ලික් කරා. කොපි පේස්ට් කරන්න නැතුව මෙතන මේ චූටි මෙතන තියෙන මේ පොඩි මේකක් තියෙන. මෙන්න මේ ක්‍රොස් එක ළඟට ගියාපුවා මෙන්න මේ කෝනර් එකට ගාවට ගියාපුවා මෙන්න මෙතන තියෙන කෝනර් එක ගාවට ගියාට පස්සේ එතන මේ ක්‍රොස් එක මෙන්න මේ විදිහට හැඩේ වෙනස් වෙනවා. ඔන්න ඕක. ඕකට අපි කියන ඔටෝ ෆිල් ක්‍රොස් එක කියලා. ඔටෝ ෆිල් ක්‍රොස් එක. එහෙනම් මෙතන ක්ලික් කරලා පහළට ඇදීමනොත් අපිට මේ සූත්‍රය පහළට පිටපත් කරන්න පුළුවන්. සූත්‍රය පිටපත් කරද්දී ඇත්තට මතක තියාගන්න සූත්‍රයක් පහළට පිටපත් කරද්දී ඒකේ වෙනස් වෙන්නේ මොකද? ඉලක්කම වෙනස් වෙනවා. සූත්‍රය පහළට පිටපත් කරද්දී එයාගේ ඉලක්කම වෙනස් වෙලා හරිද? එයාගේ මේ ටික වෙනස් වෙලා ඒ කියන්නේ මේ ඉලක්කම වෙනස් වෙලා පල්ලයට උත්තරේ හැදෙනවා. රයිට්. එහෙනම් දැන් අපිට දැන් මම ඔන්න මේ කතන්දරයේ කීසතිය කරපු ටික තමයි මම පැහැදිලි කරේ. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම දෙයක්. රයිට්. quantity 8යි. quantity 8යි. quantity එක 8යි. මට ඕනේ පැහැදිලි වුණ හොඳට බලා ගන්න. මට ඕනේ මෙතන හරි. මෙතන මෙයාගෙන් ගුණ කරලා දැන් මට ඕනේ මෙතන A2 ගුණ කිරීම B2 නේ මට ඕනේ මෙතන. A2 ගුණ කිරීම B2 තමයි මට දාන්න ඕනේ. රයිට්. ඒක හරි. ඒකට උත්තරේ එනවා. රයිට්. ඊළඟට දාන්න ඕනේ කවුද කියන්නේ? ඔයාලම කියන්නේ. ඊළඟ පේලියට දාන්න ඕනේ කවුද මට? මට ඕනේ 75 ගුණ කරලා එන උත්තරේ මෙතන දාගන්න ඕනේ. මොකක්ද ලියන සූත්‍රය? 75 ගුණ කරලා ඔව්. කවුද දාන්නේ? 70 කියන්නේ A3 ලකුණ ගුණ කිරීම 70 කියන්නේ A3 ලකුණ කියන්නේ ලකුණ ගුණ කිරීම මේ පහ තියෙන්නේ කොහෙද? B2 වලනේ පහ තියෙන්නේ. පහ තියෙන්නේ B2 වල. එතකොට තමයි 350 එන්නේ. ඊළඟට ටයිප් කරන්නේ මොකද්ද? ඊළඟට ටයිප් කරන්නේ මොකද්ද? 20 ගුණ කරන්න ඕනේ. 20 කියන්නේ A4 ගුණ කරන්න ඕනේ B2 ගෙන්. B2 ගෙන් මේ A4 ගුණ කරන්න ඕනේ B2 ගෙන් උත්තරේ එනවා. ඊළඟ මොකද්ද? සමානයි. මෙතන අපි ඉලක්කමක් දාමුනේ. මෙයා ගුණ කරන්න ඕනේ මෙයාගෙන්. මෙතන අපි ඉලක්කමක් දාමු 50යි. මෙයා ගෙන්න ඕනේ. එහෙනම් බලන්න හැම එක්කනාම ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? හැම එක්කනාගෙන් මේ 70න් ගුණ වෙන්න ඕනේ. හැම එක්කනා මේ පහෙන්නේ. පහෙන් ගුණ වෙන්න ඕනේ. මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්නකෝ. මේ වගේ අවස්ථාවක මම ඔටෝ ෆිල් කරොත් මට මේ උත්තර ටික ලැබෙන්නේ නැත. දැන් මම මේක ඔටෝ ෆිල් කරොත් මොකද වෙන්නේ කියලා බලන්නකෝ. රයිට්. මේ උත්තර ටික එනවද කියලා බලමු ඈ. මම දැන් ටයිප් කරලා උත්තර ගත්තේ. ටයිප් කරන්නේ නැතුව
මම ඔටෝ ෆිල් කරොත් දැන් ඔයාලා දන්නවා ඔටෝ ෆිල් කරන විදිය මේක කොපි කරා උඩ තියෙන සූත්‍රය කොපි කරා මේ ටික සිලෙක්ට් කරා මේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරනවා මේ උත්තර ඔක්කොම බිඳුවයි ඔටෝ ෆිල් කරද්දී පිළිතුරු ඔක්කොම බිඳුව එනවා ඔටෝ ෆිල් කළාදී සියලු පිළිතුරු බිඳුව එන්නේ right ඔයාලට ඇහෙනව නේද ඇහෙනවා සර්. right ඔටෝ ෆිල් කරද්දී ඔක්කොම පිළිතුරු බිඳුව එන්නේ ඇයි බිඳුව එන්නේ කියලා බලමු අපි ෆිල් හැන්ඩල් එකනොත් ඔටෝ ෆිල් කරලා බලමු කොපි පේස්ට් කරන්න නැතුව අනිත් ක්‍රමෙත් පාවිච්චි කරලා බලමු මම මේ ටයිප් කරපු එක මෙන්න මේ ෆිල් හැන්ඩල් එක ක්ලික් කරලා පහළට අදිනවා ෆිල් හැන්ඩල් එක ක්ලික් කරලා පල්ලයට අදිනවා ඔහොම ඒත් බිඳුව එන්නේ මොකද්ද ගැටලුව බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලමු මේකේ තියෙන සූත්‍ර ටික කොහොමද කියලා මේ පහළට යද්දි මොකද වෙලා තියෙන්නේ A3 B3 වෙලා තියෙනවා A3 හරිනේ පහළට යද්දි අපි කියවන ඉලක්කම වෙනස් වෙනවා කියලා නේ පහළට යද්දි A3 B3 වෙලා තියෙනවා ඉලක්කම වෙනස් වෙනවා right මේකේ පහළට යද්දි A3 B3 වෙලා මේකට එද්දි මේකට එද්දි බලන්නකො A4 B4 වෙලා A4 B4 වෙලා මේකට එද්දි ඊළඟකට එද්දි A5 B5 වෙලා ඇයි ඒ පහළට යද්දි මොකද වෙලා තියෙන්නේ පේලි අංකය වෙනස් වෙලා තියෙනවා පහළට යද්දි පේලි අංකය වෙනස් වෙලා තියෙනවා නේ පැහැදිලි නේ මම කියප එක මේ අපි ලිව්වේ මෙතන මොකද්ද අපි ලිව්වේ මෙතන A2 අපි ලිව්වේ මොකද්ද මෙතන A2 ගුණ කිරීම B2 කියලා ලිව්වේ ඒකනේ ලිව්වේ අපි පහළට යද්දි මොකද වෙලා තියෙන්නේ කියන්නේ අපි කිව්වා ඕනම සූත්‍රයක් පහළට පිටපත් කරද්දී ඕනම සූත්‍රයක් පහළට පිටපත් කරද්දී මොකද වෙන්නේ යාගේ අංකය වෙනස් වෙනවා මේ පහළට පිටපත් කරද්දී යාගේ අංකය වෙනස් වෙනවා වෙනස් වෙලා තියෙන්නේ කොහමද ඔව් A3 B3 වෙලා තියෙනවා ඊට පස්සේ එකට A4 B4 වෙලා තියෙනවා ඊට පස්සේ එකට A5 B5 වෙලා තියෙනවා ඊට පස්සේ එකට A6 B6 වෙලා තියෙනවා ඔන්න ඕකනේ මේ කතන්දරේ ඕකනේ සිද්ධ වෙලා තියෙන්නේ right එතකොට වෙන්නේ දැන් ඇත්තටම මේ මෙතන මෙයා A3 70යි B3 මොකද වෙලා තියෙන්නේ මේ A3 B3 කින් ගුණ කරන්න තියෙන්නේ A3 B3 කින් ගුණ කරන්න තියෙන්නේ A3 70යි B3 බිඳුවයි A3 70යි B3 බිඳුවයි මෙතන බිඳුවයි මෙයා බිඳුවයි මෙයා 20යි මෙයා 5යි මෙයා බිඳුවයි මෙයා 6යි මෙයා බිඳුවයි ඔන්න ඔගේ ප්‍රශ්නේ එතකොට මට සිද්ධ වෙනවා මේක මෙහෙම හදාගන්න මේක පිටපත් කරද්දී right පිටපත් කරද්දී මෙන්න මේ B3 B4 B5 B6 කියන මෙන්න මේ වෙනස් වෙන එකන වෙනස් නොකර තියාගන්න වෙනවා B3 B4 B5 B6 කියන හතර වෙනස් නොකර තියාගන්න වෙනවා right එහෙනම් ද වෙනවා මෙන්න මේ වගේ දෙයක් කරන්න මොකක්ද දන්නවද මෙන්න මෙයාගේ A2 B2 A2 ගුණ කිරීම B2 කියන එකේ A2 පහළට යද්දි A3 A4 A5 A6 කියලා වෙන්න එපා මේ B2 ලොක් වෙන්න ඕනේ B2 කියන එක හැම එකනටම ලොක් වෙන්න ඕනේ B2 කියන එකනට හැමදේම ලොක් වෙන්න නම් අපි ඩොලර් සංකේතය දාන්න ඕනේ මෙන්න මෙතන බලන්න දාපුවම මොකද වෙන්නේ කියලා දැම්ම B$2 කියලා B$2 කියලා දැන් මොකද වෙන්නේ මම දැන් ඔටෝ ෆිල් කරන්නද බලන්න ඔන්න පිටපත් කරනවා ඔන්න පිටපත් කරන්න යන්නේ ගන්න ආවනේ බලන්නකො සිද්ධ වෙලා තියෙන දේ අපට අවශ්‍ය දේ වෙලා තියෙනවා මේ
A3 හරි A3 කියන්නේ මෙයා B2 ම තමයි. B2 වෙනස් වෙලා නැහැ. A4 කියන්නේ මෙයා B4 වෙනස් B2 වෙනස් වෙලා නැහැ මේ A4 ගුණ කිරීම B2 මේ A5 කියන්නේ මෙයා B2 A5 ගුණ කිරීම B2 අපි මුලින් කතා කරේ මොකද්ද සූත්‍රයක් පහළට පිටපත් කරද්දී මුලින් කතා කරේ සූත්‍රයක් පහළට පිටපත් කරද්දී අංක වෙනස් වෙනවා කියලා හැම එක්කෙනාගේම අංක වෙනස් වෙනවා කියලා කතා කරා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ හැම එක්කෙනාගේම අංක වෙනස් වෙලා නැහැ මේ A3 වෙලා තියෙනවා B2 ම තමයි. A4 වෙලා තියෙනවා B2 ම තමයි. A5 වෙලා තියෙනවා B2 ම තමයි. A6 වෙලා තියෙනවා B2 ම තමයි. අන්න ඩොලර් දුන්න ගමන් මොකද වෙන්නේ? ඩොලර් සංකේතයක් දාපු ගමන් එතෙන්ට පස්සේ තියෙන එකනා වෙනස් වෙන්නේ නැහැ. ඩොලර් සංකේත දාපු ගමන් ඊට පස්සේ තියෙන එකනා වෙනස් වෙන්නේ නැහැ. රයිට්? එහෙනම් බලන්න ටියුට් එක ගන්න. ටියුට් එක අපි කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේ තියෙන්නේ නිරපේක්ෂ කිරීමට ඩොලර් සංකේතය භාවිතා කරනවා. නිරපේක්ෂ කරන්න නම් ඩොලර් සංකේත පාවිච්චි කරනවා. අයියේ ඩොලර් දුන්න ගමන් එයා වෙනස් වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මේ ඩොලර් එක දැම්මොත් පේලිය මුලට ඩොලර් එක දැම්මොත් පේලි අංකය වෙනස් වෙන්නේ නැහැ. හරිනේ අපි දැන් ඩොලර් දාලා මම එකක් පෙන්නුවානේ. ඒ වගේ මේ මුලට දැම්මොත් මෙයා තීරුව වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. තීරු නාමය වෙනස් වෙන්නේ නැද්ද? දෙකටම දැම්මොත් මෙයත් ලොක් වෙනවා. මෙයත් ලොක් වෙනවා. පේලියයි තීරුවයි දෙකම වෙනස් වෙන්නේ නැහැ. මතකද? එහෙනම් මතක තියාගන්න ඩොලර් දැම්මට පස්සේ තියෙන එකනා තමයි වෙනස් වෙන්නේ නැත්තේ. ඩොලර් එකට පස්සේ. ඉස්සලාම වෙනස් නොවෙන්න ඩොලර් දෙන්න එපා. නේ? අපි ඩොලර් දුන්නාට පස්සේ අපි අපේ වැඩේ කරනවා. එහෙනම් ඩොලර් එක දුන්නොත් තමයි මේ වැඩේ වෙන්නේ. රයිට්? ඔක ටියුට් එකේ තියෙන දෙයක් මම පැහැදිලි කරේ. ඊට පස්සේ කරේන්න බලන්න එහෙනම් ඩොලර් දින්නාම පස්සේ මොකද වෙන්නේ කියලා. ඔන්න තියෙනවා ඩොලර් දීලා. පුරවමු බලන්න එකක්. මම එකක් පුරවන්න ඉතුරු ටික ඔයාලා පුරවන්න බලන්න. ඔන්න ඩොලර් දීලා තියෙනවා. දැන් අපි දන්නවා ඩොලර් දුන්නාම ඊට පස්සේ තියෙන එක නා වෙනස් වෙන්නේ නැත. මේ ඩොලර් දීලා තියෙනවා මෙයාට. එහෙනම් එයා එක පහළට යද්දි වෙනස් වෙලා නැහැ. තේරුණාද? B ට ඩොලර් දීලා තියෙනවා. B ට ඩොලර් දීලා තියෙනවා. එහෙනම් පහළට යද්දි කොහොමත් B වෙනස් වෙන්නේ නැහැ නේ පහළට යද්දි. ඉලක්කම වෙනස් වෙලා තියෙනවා. මේ ඩොලර් දීලා නැහැ නේ ඉලක්කමට මේ. මේකේ මේ ඉලක්කමට ඩොලර් දීලා නැහැ. එහෙනම් පහළට යද්දි ඉලක්කම වෙනස් වෙනවා. මේකේ අකුරටයි ඉලක්කමටයි දෙකටම ඩොලර් දීලා තියෙනවා. අකුරටත් දීලා තියෙනවා ඉලක්කමටත් ඩොලර් දීලා තියෙනවා. එහෙනම් අකුරටයි ඉලක්කමටයි දෙකටම දීපු නිසා එයා පහළට යද්දි දෙකම වෙනස් කරන්නේ නැත. එහෙනම් අපිට තව එකක් පුරවන්න පුළුවන් පල්ලෙට යද්දි කොහොමද? රයිට්. සමානයි A අපි දන්නවා පහළට යද්දි අනිවාර්යෙන් A1 B1 A1 A2 වෙන්න ඕනේ කියලා. හැබැයි මෙතන දෙක වෙන්නේ නැහැ මොකක් හින්දාද? මේ ඩොලර් තියෙන හින්දා වෙන්නේ නැත. රයිට්? ඊට පස්සේ එකතු කිරීම. ඩොලර් B3 අන්න ඩොලර් දීලා තියෙන්නේ B ට. B කොහොමත් පහළට වෙනස් වෙන්නේ නැහනේ. නේ 3 ඉලක්කම 4 වෙනවා. අයියේ 3ට ඩොලර් දීලා නැහැ. මේකේ දෙකටම දීලා තියෙන නිසා දෙකම වෙනස් වෙන්නේ නැහැ. මොන කතන්දරේ? ඊළඟට තව එකක් පහළ ලියන්න ඕල බලන්න. ලියලා එවන්න බලන්න මට. එවන්න බලන්න. හරහට ලිව්වොත් මොකද වෙන්නේ? හරහා එකක් බලන්න. මේ හරහට යද්දි. ඔන්න අපි දන්නවා හරහට යද්දි අකුර වෙනස් වෙන්න ඕනේ. හරහට යද්දි කවුද වෙනස් වෙන්නේ? අකුර. මේ A අකුර තියෙනවා. මෙතෙන්ට යද්දි B අකුර වෙලා තියෙනවා. එහෙනම් මෙතෙන්ට යද්දි C අකුර වෙනවා. ඩොලර් එක එහෙමයි. ඇයි ඒ? හරහට යද්දි ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. තව එකක් යද්දි ඩොලර් B තියෙන හින්දා එයා ඩොලර් B ම තමයි. දෙකේ ඉලක්කම හරහට කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මෙයා කොහොමත් හරහට යද්දි වෙනස් වෙන්නේ නැහැ. ඩොලර් C ඩොලර් 2 ඊළඟ බාලා ලියන්න බලන්න. ඊළඟ ලියන්න බලන්න කොහොමද වෙන්නේ කියන එක ටක් ගාලා ලියලා දෙන්න බලන්න. එහෙනම් බලන්න පහළට යද්දි මොකද වෙන්නේ?
ඩොලර් හැම වෙලේම මතක තියාගන්න. ඩොලර් නැත්තම් අපි පරණ සිද්ධාන්තේ යනවා. මොකද්ද අපි සාමාන්‍ය සිද්ධාන්තේ මොකද්ද? පහළට යද්දී ඉලක්කම වෙනස් වෙනවා. හරහට යද්දී අකුර වෙනස් වෙනවා. එච්චරයි. පහළට යද්දී ඉලක්කම වෙනස් වෙනවා. හරහට යද්දී අකුර වෙනස් වෙනවා. ඩොලර් නැත්තම් ওই සිද්ධාන්තේ ඉන්නේ. ඩොලර් ආවොත් අන්න වෙනස් කරන්නේ නැහැ. දැන් බලන්න. ඩොලර් තියෙනවානේ දෙකට. පහළට යද්දී අකුර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අකුර ඒ අකුරමයි. ඩොලර් තියෙන නිසා දෙකේ ඉලක්කම දෙකේම තමයි. පහළට යද්දී අකුර ඩොලර් තිබ්බත් එකයි නැතත් එකයි. පහළට යද්දී අකුරට අපි මොනවත් කරන්නේ නැහැ. හැබැයි 4 කියන එකට ඩොලර් නැති හින්දා යා පහ වෙනවා. පහළට යද්දී ඩොලර් C එහෙම්මමයි. ඩොලර් 2 එහෙම්මමයි. මේකේ හරහට යද්දී අපි කිව්වා හරහට යද්දී අකුර වෙනස් වෙනවා. ඩොලර් නැත්තම් ඒ සිද්ධාන්තය අදාළ වෙනවා. එහෙනම් අකුර වෙනස් වෙනවා මේ. CD වෙනවා. ඩොලර් නැහැනේ. ඩොලර් තියෙන්නේ එකට ඩොලර් තිබ්බත් එකයි අපිට නැතත් එකයි හරහට යද්දී. ඩොලර් B2 හරහට යද්දී ඩොලර් තියෙන නිසා B අකුර වෙනස් වෙන්නෙම නැහැ. B2ම තමයි. මේක දෙකටම දාලා තියෙන නිසා ඩොලර් C ඩොලර් 2 බවට පත් වෙනවා. ඔන්න ඩොලර් කතාව. රයිට්? ඔන්න ඩොලර් කතාව. කියන්නේ කෝෂ ලිපින නිරපේක්ෂ කරන්න පුළුවන්. කෝෂ ලිපින නිරපේක්ෂ කරන්න පුළුවන්. වෙනස් නොකර තියාගන්න පුළුවන්. රයිට්? ඔන්න මේක හොඳට මතක තියාගන්න. මේක නැවත පොඩ්ඩක් මේකේ ආය පොඩක් පැහැදිලි කරගන්න. මේක තමයි ගොඩක් වැදගත්ම කොටස Excel වල තියෙන. ඩොලර් සංකේත දාන එක. මේක අමාරු නෑ. රයිට්? මේ ටියුට් එකේ ගන්නකො අපි එකක් රයිට් ඔයාලා ඔයත් එක්කම ඇක්ටිවිටි එකක් තියෙනවා ලියා ගන්න ඇක්ටිවිටි එක කරන්න. මේ ඇක්ටිවිටි එක කරන්න ඕනේ අනිවාර්යෙන් ගෙදරදී try කරන්න. අර එදා කතා කරපු පිටු අංක කීයද? 232 පිටු අංක 231 ඇක්ටිවිටි එකක් තියෙනවා මේ තියෙන බලන්න. මේකේ උඩේ එක. මෙන්න මේකේ උඩේ එක. පේනවා? ඔන්න දැන් මේකේ පැහැදිලිත් කරලා තියෙනවා මේ තියෙන බලන්න. D2 පහළට යද්දි D3 වෙලා තියෙනවා. සාධාරණයිනේ. D4 වෙලා තියෙනවා, D5 වෙලා තියෙනවා, D6 වෙලා තියෙනවා. අයියේ. අපි දන්නවා සූත්‍රයක් පහළට පිටපත් කරොත් මේකේ ඉලක්කම වෙනස් වෙනවා. රයිට්? සූත්‍රය පහළට පිටපත් කරොත් ඉලක්කම වෙනස් වෙනවා. ඊළඟ එකේ බලන්න ඩොලර් දාලා තියෙනවා. ඩොලර් දාලා තියෙන්නේ කාටද? ඩොලර් දාලා තියෙන්නේ E අකුරට මේ. ඩොලර් වැටලා තියෙන්නේ E අකුරට. එහෙනම් E අකුරට ඩොලර් වැටුණාට කියලා අපිට වැඩක් නැහැ. පහළට පිටපත් කරද්දී අකුර ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ අපි. අකුර වෙනස් කරන්නේ නැහැනේ පහළට යද්දී. එහෙනම් පහළට යද්දී වෙනස් වෙන ඉලක්කම නිසා මේකෙදි ඉලක්කම වෙනස් වෙනවා මේ 2 3 4 5 6. ඇයි ඒ? අපි මේ අකුර ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ පහළදී. ඒකට ඩොලර් තිබ්බත් එකයි පහළට යද්දී ඩොලර් නැතත් එකයි. අකුර ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ පහළට යද්දී. right. ඒකට අපි කිව්වේ පහළට යද්දී ඩොලර් දැම්මොත් ඉලක්කමට ඩොලර් වැටුනොත් වෙනස් වෙන්නේ නැහැ. පහළට යද්දී ඉලක්කමට ඩොලර් තිබ්බොත් වෙනස් වෙන්නේ නැත. අනිත් හැම අවස්ථාවෙදීම ඉලක්කම වෙනස් වෙලා තියෙනවා. අනිත් හැම අවස්ථාවේදීම ඉලක්කම පහළට යද්දී වෙනස් වෙලා ඩොලර් දැක්ක ගමන් ඩොලර් එක දැක්ක ගමන් ඉලක්කම එහෙම වෙනස් වෙන්නේ නැතුව ස්ථිරව නතර වෙලා තියෙනවා. පැහැදිලිද මං කියපු එක? රයිට්. එහෙනම් ඔන්න පහළට යද්දී කතන්දරේ. හරහාට යද්දී බලන්නකො කතන්දරේ මොකක්ද කියලා. හරහාට යන විස්තරය බලන්න. කොහොමද බලන්නේ? D2 දැන් මේ D2 දිහා බලපු ගමන් හරහාට යද්දී මතක් වෙන්න ඕන මොකද්ද? D2 වල හරහාට යද්දී අකුර වෙනස් වෙනවා. D2 වල හරහාට යද්දී අකුර වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් හරහාට යද්දී D2 ඊට පස්සේ තියෙන්නේ E2 වෙනවා. මේ D2 හරහාට යද්දී E2 වෙලා තියෙනවා. E2 හරහාට යද්දී F2 වෙලා තියෙනවා. F2 හරහාට යද්දී G2 වෙලා තියෙනවා.
ඇයි ඒ අකුර වෙනස් වෙනවා. හරහට යද්දී අකුර වෙනස් වෙනවා. ඒක පැහැදිලිනේ. ඊළඟ ගන්නකො ඩොලර් E2 අන්න ඊට ඩොලර් දීලා ඊට ඩොලර් දීලා දැන් මොකද වෙන්නේ? ඊට ඩොලර් දුන්නට පස්සේ හරහට යද්දී අකුර වෙනස් වෙලා නැහැ. ඩොලර්ම තමයි. ඩොලර් E2ම තමයි. හරහට යද්දී අකුර වෙනස් වෙලා නැහැ. ඩොලර් E2ම තමයි. හරහට යද්දී අකුර වෙනස් වෙලා නැහැ. ඩොලර් E2ම තමයි. හරහට යද්දී අකුර වෙනස් වෙන්නේ නැත. right ඊළඟට මේකේ G අකුර ඩොලර් තියනවද? නෑ. G අකුර ඩොලර් නෑ. එහෙනම් හරහට යද්දී G අකුර H වෙනවා. ඇයි ඩොලර් නෑනේ? H අකුර I වෙනවා. I අකුර J වෙනවා. අන්න හරහට යද්දී ඩොලර් තිබ්බොත් ඩොලර් නැත්තම් වෙනස් වෙනවා. අකුර වෙනස් වෙනවා. right එහෙනම් ඔයාලට දැන් මේකේ තියෙන්නේ මොනවද? මේකේ ඔයාලට තියෙන්නේ මේ ටික පහළට පුරවන් යන්න. කොහොමද? සමානයි. පහළට යද්දී E2 E3 කරන්න ඩොලර් නෑනේ. ගුණ කිරීම ඩොලර් E තිබ්බට වැඩක් නෑ. පහළට යද්දී E අකුරමයි. හරහට යද්දී දෙකේ පහළට යද්දී දෙකේ ඉලක්කම 3 වෙනවා. එකතු කිරීම H2 වල ඩොලර් තියෙන හින්දා දෙකේ ඉලක්කම වෙනස් වන්නේ නැත. ඕම් පුළුවන් නේ පහළට පුරවා යන්න. ඕම් පුළුවන් නේද පහළට පුරවා යන්න ඕක ටික. ඔන්න එතකොට ඔයාලට ක්‍රියාකාරකමක් තියෙනවා. මේක කරන්න. මාක් කරගන්න. ඊළඟට මේක. ඒක හරහටයි පහළටයි දෙකම පුරවන්න ඕනේ. දැන් ඔයාලා දන්නවනේ දැන් තියරි එක දන්නවනේ කොහොමද? ඔන්න තියරි එකත් එක මාත් එක්ක කියන්න. මාත් එක්ක කියන්නේ මේකක්. E2 පහළට යද්දී මොකද වෙන්නේ? සමාන ලකුණ අනිවාර්යෙන් තිබිය යුතුයි. E2 පහළට යද්දී E3 වෙනවා. E2 පහළට යද්දී E3 වෙනවා. ගුණ කිරීම F2 ඩොලර් තියෙනවා. එහෙනම් ඩොලර් තියෙනවා නම් දෙකේ ඉලක්කම දෙකම තමයි. එකතු කිරීම ඩොලර් G2 දෙකේ ඉලක්කම වල ඩොලර් නැහැ. එහෙනම් පහළට යද්දී ඩොලර් G3 වෙනවා. තේරුණාද කතන්දරේ? මොහොම පහළට යන්න තියෙනවා ඔයාලටනේ. E3 E4 ගුණ කිරීම F2ම තමයි. එකතු කිරීම ඩොලර් G3 G4ම තමයි. පැහැදිලිද? හරහට යද්දි බලන්නකො මේ E2 හරහට යද්දී සමානයි E අකුරට පස්සේ F2 වෙනවා. ගුණ කිරීම F අකුරට ඩොලර් තියනවද? මේකේ F අකුරට ඩොලර් තියනවද? මේකේ F අකුරට ඩොලර් නැහැ. එහෙනම් ඩොලර් නැත්තම් F අකුර G වෙනවා. එකතු කිරීම G අකුරට ඩොලර් තියෙනවා. G අකුරට ඩොලර් තියෙනවා. G අකුරට ඩොලර් තියෙනවා නම් G2 එක G2ම තමයි. ඩොලර් තියෙනවා නම් එයා වෙනස් වෙන්නේ නැත. කල්පනා කරලා බලලා කරන්න ඕනේ යයි මෙයයි. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්.